41 වන පරිච්ඡේදය ජෝසෙප් පාරාවෝගේ සිහින තෝරා දීම. අවුරුදු දෙකකට පසු පාරාවෝ සිහිනෙන් තමා නයිල් ගංගා වසලු සිටිනු දිටීය. එවිට බලන්න ලස්සන තරබාරු එළදෙන්නු 7 දෙනෙක් ගඟින් නැගී අවුත් බටපඳුරු අතර තන කන්නට ඌහ. උන්ට පසුව අවලස්සන කෑටු තව එළදෙන්නු 7 දෙනෙක් ගඟින් නැගී අවුත් ගංයුරේ පෙරකී එළදෙන්නු ළඟ සිට ගත්හ. තවද අවලස්සන කැහැටු එළදෙන්නු ලස්සන තරබාරු එළදෙනුන් 7 දෙනා කා දැමූහ. එවිට පාරාවෝ අවදි විය. ඔහු නැවත නිදා ගත්තේය. දෙවන වරටත් ඔහු සිහිනෙන් ගොයම් ගහක හටගත් කදිම රන්වන් ගොයම් කරල් 7ක් දිටීය. ඉන්පසු එහි පෙරදිග සුළඟින් වියලී ගිය තව කේඩෑරි කරල් 7ක් මතු විය. තවද කේඩෑරි කරල් 7 කදිම රන්වන් කරල් 7 ගිල දැමීය. එවිට පාරාවෝ නින්දෙන් අවදි විය. එය සිහිනයක් බව ඔහු තේරුම් ගත්තේය. උදෑසන ඔහුගේ සිත කැළඹෙන්නට විය. ඔහු මිස්ර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රඥයන් සියල්ලන්ට පණිවිඩ යවා ඔවුන් කැඳවා ඔවුන්ට තම සිහින දැන්වීය. ඒත් පාරාවෝට එය තේරුම් කර දීමට පුළුවන් කිසිවෙක් නොවිය. එවිට රාජකීය කුසලාන පිරිනමන්නා පාරාවෝට කතා කොට මා අතින් වූ වරද දැන් මට මතක් වේ. ඔබතුමා ඔබේ නිලධාරීන් සමග කිපි මා සහ පූපසාදනන්ගේ ප්‍රධානියා මුර සෙන්පතේන්ගේ නිවසෙහි වූ හිරගෙයි දැමුවෙහිය. ඔහුත් මමත් එකම රාත්‍රියෙහි සිහින දුටුවෙමු. අප දුටු සිහිනද අප එක් එක්කෙනාට අදාළ තේරුම් ඇති සිහින විය. තවද මුර සෙන්පතින්ගේ සේවකයෙකු හේබ්‍රෙව් ජාතික තරුණයෙක් එහි විය. අප ඒවා ඔහුට කී විට අපගේ සිහින ඔහු අපට තේරුම් කොට දුනි. ඔහු අපට ඒවා තේරුම් කොට දුන්නේ අප එක් එක්කෙනා දුටු සිහිනයට ගැලපෙන පරිදිය. ඇත්තටම ඔහු අපට තේරුම් කළ ලෙසම සියල්ල සිදු විය. එනම් මම නැවත නිලයට පත් කරන ලදමි. ඒත් පූපසාදන්නා එල්ලා දමන ලදී යැයි කීවේය. එවිට පාරාවෝ පණිවිඩයක් යවා ජෝසෙප් කැඳවූ විට ඔහු නොපමාව ඔහු හිරගීන් පිටතට ගෙනාහ. ඔහුද රැවුල කපා තම ඇඳුම් මාරු කර පාරාවෝ ඉදිරියට පැමිණියේය. පාරාවෝ ජෝසෙප්ට කතා කොට මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. ඒත් නුඹ සිහිනයක් ඇසූ විට එය තේරුම් කොට දීමට සමතික බව මා අසා තිබේ යයි කීය. ජෝසෙප් උත්තර දෙමින් සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැයි කීවේය. එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට සිහිනෙන් මම ගංයුරේ සිටිනු දිටිමි. එවිට පුදුමයකි. බලන්න ලස්සන තරබාරු එළදෙන්නු 7 දෙනෙක් ගඟින් නැගී අවුත් බටගස් අතරෙහි තන කන්නට ඌහ. උන්ට පසුව වැහැරුණු ඉතා අවලස්සන කැහැටු එළදෙන්නු 7 දෙනෙක්ද නැගී ආහ. මෙබඳු අවලස්සන සතුන් මුළු මිස්ර දේශයෙහි මීට පෙර මා කවදාවත් දැක නැත. තවද කෙට්ටු අවලස්සන එළදෙන්නු පළමු තරබාරු එළදෙන්නු 7 දෙනා කා දැමූහ. උන් කා දැමූ පසු උන් කෑ බවක් දැනගන්නටවත් බැරි විය. මන්ද කලින් සිටියාක් මෙන්ම අවලස්සන තත්වයක සිටි නිසාය. එවිට මම පිවිදුනෙමි. තව වරක් මම සිහිනෙන් එක ගොයම් ගහක හටගත් කදිම රන්වන් කරල් 7ක් දිටිමි. ඊට පසු මැලවුණු නිසරු පෙරදිග සුළඟින් වියලී ගිය තව කරල් 7ක් එහි මතු විය. එවිට නිසරු කරල් රන්වන් කරල් ගිල දැමීය. මම මේ ඉන්ද්‍රජාලිකයන්ට කීවෙමි. ඒත් ඒ මට තෝරා දීමට සමත් කිසිවෙක් නැතැයි කීවේය. එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එකම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන්සේක. හොඳ එළදෙනුන් 7 දෙන අවුරුදු 7කි. හොඳ කරල් 7ද අවුරුදු 7කි. සිහිනය එකමයි. තවද උන්ට පසුව නැගී ආ කැහැටු බලන්න තරම් අවලස්සන එළදෙනුන් 7 දෙනද පෙරදිග සුළඟින් වියලී ගිය බොල් කරල් 7ද සාගතයක් පවතින අවුරුදු 7කි. මේ වූ කලී මා පාරාවට කී පරිදි දිව්‍යන් වහන්සේ කරන්න යන දෙය උන් වහන්සේ පාරාවට කල්තියා පෙන්වා දීමකි. මෙන්න මුළු මිස්ර දේශය පුරා ඉතා සරුසාර අවුරුදු 7ක් පැමිණෙන්නේය. ඉන්පසු සාගතයේ අවුරුදු 7ක් පැමිණේ. එවිට මිස්ර දේශයේ සියලු සමෘද්ධිය අමතක වී ගොස් සාගතයේ රට කා දමන්නේය. පසුව එන සාගතය ඉතා දරුණු වන හේයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේය.
තවද ඔබට ඒ සිහිනය දෙවරක් පෙනුනේ දෙවියන් වහන්සේ දැනටම මේ සිද්ධිය නියම කර තිබෙන නිසාත් බුදුරු අනාගතයේදී ඒ සිදුවෙන්නට උන්වහන්සේ සලසන නිසාත්ය. දැන් ඉතින් පාරාවෝ දක්ෂ විචක්ෂණ මිනිසකු සොයා බලා මිස්ර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතුය. පාරාවෝ මේ කළ පසු රටට නිලධාරීන් පත්කොට ශාස්ත්‍රීය අවුරුදු 7 තුල ඉඩකඩම් වලින් 5 බද්දක් අය කළ යුතුය. ඔවුන් මේ ශාස්ත්‍රීය අවුරුදු 7 තුල ඇතිවන සියලු ආහාර වර්ග එකතු කළ යුතුය. තවද ධාන්‍ය පාරාවෝගේ පාලනය යටතේ ගබඩා කරමින් ආහාර වර්ග නගරවල තබා ආරක්ෂා කළ යුතුය. මිස්ර දේශයේ ඇතිවෙන්නට යන සාගත අවුරුදු 7 බලක්පාලීම සඳහා ඒ ආහාර රටේ ගබඩා කොට තැබුවහොත් සාගතයෙන් රට විනාශ නොවනු ඇතැයි කීවේය. ජෝසෙෆ් මිස්ර දේශාධිපති වීම. ඔහුගේ යෝජනාව පාරාවෝටද ඔහුගේ නිලධාරීන් සියල්ලන්ටද සතුටුදායක විය. එවිට පාරාවෝ තම නිලධාරීන් නමතා තමන් තුළ දෙවියන් වහන්සේ ආත්මයන්න් වැඩ සිටින මෙබඳු කෙනෙක් අපට තවත් සොයාගත හැකිදැයි ඇසීය. මෙසේ විචාරා ඔහු ජෝසෙෆ්ට කතා කොට දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හේයින් ඔබ වැනි බුද්ධිමත් දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත. මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනාම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජදූරයෙන් පමණකි. බලන්න, මුළු මිස්ර දේශාධිපති කොට මම ඔබ පත් කරමි කියා ඔහු තම ඇඟිල්ලෙන් පේරස් මුදුව ගලවා ජෝසෙෆ්ගේ ඇඟිල්ලෙහි දමා අගනා සින්දු වස්ත්‍ර ඔහුට හඳවා ඔහුගෙල රන් මාලයක් පැළඳ විය. පසුව පාරාවෝ තමා සතු දෙවන රාජකීය රථයේ ඔහු නංවාලීය. රාජකීය මුරබලෑනිය දන නමව් කියා කෑගසමින් පෙරටුව ගියහ. මෙසේ පාරාවෝ මුල මිස්ර දේශාධිපති කොට ඔහු පත් කළේය. තවද ඔහු ජෝසෙෆ් පමතමින් මම පාරාවෝ වෙමි. ඒත් ඔබේ අවසරය නැතිව මුළු මිස්ර දේශයෙහි කිසිවෙකු අතවත් බයවත් නොසෙල්විය යුතුයයි කීවේය. ඔහු ජෝසෙෆ්ට ශාපෙනෙත් වනයා යන නම තබා ඕන්නන පූජස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසනෙත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේය. ජෝසෙෆ්ද මුළු මිස්ර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේය. මිස්රයේ රජනු පාරාවෝගේ සේවයට ජෝසෙෆ් බැඳෙන විට ඔහුට වයස අවුරුදු 30කි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිස්ර දේශය පුරා නිල චාරිකාවක යෙදිනි. සමෘද්ධිමත් වූ අවුරුදු 7 තුළ භූමියද සුවිශාල අස්වැන්නක් නිපද විය. ඔහු 7 අවුරුද්දක් තුළ මිස්ර දේශයේ වූ සියලු ආහාර වර්ග රැස්කොට ඒවා නගරවල ගබඩා කෙළේය. සෑම නගරයක් කවට තිබූ ආහාරද ඔහු එලෙසම ගබඩා කොට තැබීය. ඇරත් ඔහු මුහුදේ බැලිමින් විශාල ප්‍රමාණයකට ධාන්‍ය රැස් කළේය. ධාන්‍ය මැනීමට බැරි තරම් අධික වූයෙන් ඔහු ඒවා මැනීම නතර කෙළේය. ජෝසෙෆ්ගේ පුත්‍රයෝ ඕන්නම් පූජස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසනෙත් සාගත කාලය පැමිණෙන්නට පෙර ජෝසෙෆ්ට දාව පුත්‍රයින් දෙදෙනෙක් ලැබුවාය. දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුලද අමතක කිරීමට මට සැලසූ සේකය කියා ඔහු තම කුළුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි. දෙවියන් වහන්සේ අපල දේශයේදී මා සඵල කළ සේකයි කියා ඔහු දෙවන්නාට එප්‍රායිම් යන නම තැබීය. තවද මිස්ර දේශයෙහි පැවති සමෘද්ධිමත් අවුරුදු 7 කෙළවර විය. ජෝසෙෆ් කී පරිදි සාගත අවුරුදු 7 පැමිණෙන්නට පටන් ගති. සාගතයේ සියලු රටවලම පැවතිනි. එහෙත් මුළු මිස්ර දේශය තුළම ආහාර තිබුණේය. මුළු මිස්ර දේශයම සාගතයෙන් පෙළුණු විට සෙනඟද ආහාර ඉල්ලා පාරාවෝට මුර ගැසූහ. පාරාවෝද සියලු මිස්ර වාසීන්ට කතා කොට ජෝසෙෆ් වෙත යන්න ඔහු නුඹලාට කියන දෙයක් කරන්නයි කීය. සාගතයේද මුළු පොළොව තලය පුරා පැවතිනි. ජෝසෙෆ් ගබඩා සියල්ල විවෘත කොට මිස්ර වාසීන්ට ධාන්‍ය වික්කේය. මුළු මිස්ර දේශය තුළ සාගතය තදින් බලපෑවේය. ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින්ම සෙනඟ ජෝසෙෆ් වෙත මිස්ර දේශයට ගලා එන්නට වූහ. සෑම රටකම සාගතය දරුණු ලෙස පැවතිනි. 42 වන පරිච්ඡේදය. ජෝසෙෆ් හා සහෝදරයන් මුණ ගැසීම. මිස්රයෙහි ධාන්‍ය තිබෙන බව සූ ජාකෝබ් තම පුතුන්ට කතා කොට නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන්ද? බලන්න, මිස්රයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත.
නුඹලා එහි ගොස් අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නයි කීවේය. එවිට ජෝසෙෆ්ගේ සහෝදරයෝ දස දෙනා මිසරී ධාන්‍ය මිලට ගනු පිණිස ගියහ. ජාකොබ් ජෝසෙෆ්ගේ සහෝදරයා වන බෙන්ජමින්ට සමහර විට අනතුරක් වේ යයි සිතා ඔහුගේ සහෝදරයන් සමග ඔහු නොහැරියේය. මෙලෙස කානාන් දේශයේද සාගතය පැවතිනි. ධාන්‍ය මිලට ගැනීමට ආ අතර ඊශ්‍රායල්ගේ පුත්‍රයෝද වූහ. ජෝසෙෆ් රටේ අධිපති වූවක් මෙන්ම රටේ මිනිසුන් සියල්ලන්ටම ධාන්‍ය විකුණුවේද ඔහුය. ඔහුගේ සහෝදරයෝ පැමිණ ඔහු ඉදිරියෙහි මුණින් තලා වී බැන්දාහ. ජෝසෙෆ් ඔහුගේ සහෝදරයන් දෙක ඔවුන් හඳුනාගත් නමුත් තමා නාඳුනන්නක් මෙන් හඟවා ඔවුන්ට තදින් කතා කරමින් නොබලා ආවේ කෙනම් රටකින්ද යැසීය. ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් යයි ඔහු කීය. ජෝසෙෆ් තම සොහොයුරන් හැඳිනගත් නමුත් ඔහු හැඳින නොගත්හ. ඔවුන් ගැන දුටු සිහිනද ඔහුට මතක් වී ඔවුන්ට කතා කොට නුඹලා ඔත්තුකාරයෝය. නුඹලා පැමිණියේ රටේ දුබලතෙන් බැලීමට යයි කීවේය. එවිට ඔහුට උත්තර දෙමින් නැත ස්වාමිනී, ඔබේ දාසයන් පැමිණියේ ආහාර මිලට ගැනීමට පමණය. අපි සියල්ලෝම එකම මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සුය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති කීහ. එවිට ජෝසෙෆ් නැවතත් ඔවුන්ට කතා කරමින් එසේ නොවේ. නුඹලා ආවේ රටේ දුබලතෙන් බලා ගන්නට පමණයි කීය. ඔවුහුද පිළිතුරු දෙමින් ඔබේ දාසයෝ වනාහි කානාන් දේශයේ එකම මිනිසෙකුගේ පුත්‍රයන් වන සහෝදරයෝ 12 දෙනෙකි. ඇත්තටම බාලම තැනැත්තා අද අපේ පියා සමගය. එක් කෙනෙකු නම් ආගිය අතක් නැතයි කීහ. ජෝසෙෆ්ද නැවතත් ඔවුන් නමතමින් නුඹලා ඔත්තුකාරයෝ යයි මා නුඹලාට කිව්වේ අන්න ඒ නිසයි. නුඹලා කවුරුද කියා මම පරීක්ෂා කර බලන්නට යමි. නුඹලාගේ බාලම සහෝදරයා මෙහි එනතුරු නුඹලා මෙතනින් නොයන්නෙහු යයි පාරාවෝගේ නාමයෙන් දිවුරා කියමි. නුඹලාගෙන් කෙනෙකු පිටත් කර හරින්න. ඔහු නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන ආ යුතුය. තවද නුඹලා අවංක අයයි කියන කීම පරීක්ෂා කර බලනතුරු නුඹලා හිරබාරයේ තබනු ලබන්න නොහිය. එසේ නොවී නම් නුඹලා ඔත්තුකාරයෝයයි කියා පාරාවෝගේ නාමෙන් මම දිවුරා කියමියයි පැවසීය. ඔහු ඔවුන් සියල්ලන් දින 3ක්ම හිරබාරයේ තැබීය. 3 වන දින ජෝසෙෆ් ඔවුන්ට කතා කොට මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරු වී ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරා ගන්න කැමති නම් මෙසේ කරන්න. නුඹලා අවංක අය නම් සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු මේ සිරගේ සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න. ඒත් බාලම සහෝදරයා මාවත ගෙනා යුතුය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නු යයි කීය. ඔවුහුද ඊට එකඟ වූහ. ඉන්පසු ඔවුහු එකිනෙකා අමතමින් අපි ඇත්තෙන්ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. එමන්ද ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැකත් අපි ඇහුම් කන්නු දුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසාමයයි කීවෝය. එවිට රූබන් පිළිතුරු දෙමින් ළමයාට විරුද්ධව පව් නොකරන්න කියා මා ඔබට කීවා නොවේද? එහෙත් ඔබ ඇහුම් කන්නු දුන්නුය. එබැවින් මෙන්න ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතුයයි කීය. ඔවුන් කී දේ ජෝසෙෆ් තේරුම් ගත් බව ඔහු දැන නොගත්හ. මන්ද ඔහු ඔවුන්ට කතා කළේ තෝල්කයෙකු මගින් බැවිනි. ඔහුද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬීය. පසුව යලි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමග කතා කොට ඔවුන් අතරින් සිමියොන් රැගෙන ඔවුන් ඉදිරිපිටම ඔහු බැන්දේය. ජෝසෙෆ්ගේ සහෝදරයන් හැරී යාම. ඉන්පසු ජෝසෙෆ් ඔවුන්ගේ ගෝනි ධාන්‍යයෙන් පුරවා සෑම දෙනාගේම මුදල් එකිනෙකාගේ ගෝනිවලට දැමීමටත් ගමනට වුමනා ආහාර ඔවුන්ට දීමටත් අනකෙලින් ඔවුන්ට එලෙස කරන ලදී. ඔහු කොටලුවන් පිට ධාන්‍ය පටවාගෙන එතනින් නික්ම ගියහ. රාත්‍රියේ නැවතුම් පොලේදී ඔවුන්ගෙන් කෙනෙක් තම කොටලුවාට කෑම දෙන පිණිස තම ගෝනිය හැරිය විට තමාගේ මුදල් ගෝනි කටේ තිබෙනු දුටීය. එවිට ඔහු තම සොහොයුරන්ට කතා කොට මාගේ මුදල් ආපසු දමා ඇත. බලන්න මාගේ ගෝනිය තුල යයි කී විට ඔවුන්ගේ සිත් වියවුල් වී ඔහු බියෙන් එකිනෙකා අමතමින් දෙවියන් වහන්සේ අපට කළ මේ දේ කුමක්දයි කියන්නට ඌහ. ඔහු කානාන් දේශයේ තම පියා වන ජාකොබ් වෙත පැමිණ තමන්ට සිදු වූ සියල්ලම ඔහුට දන්වමින් දේශාධිපතියා වූ තැනැත්තා අපට තදින් කතා කොට ඒ රටේ ඔත්තුකාරයන් ලෙස අප සැලකීය. අපිට ඔහු අමතා අප අවංකාය බවත් ඔත්තුකාරයන් නොවන බවත් කීවෙමු.
ඇරත් අපි එකම පියෙකුගේ පුතුන් වන සහෝදරයන් 12 දෙනෙකු බවත් එක්කෙනෙකු නැති බවත් බාලයා දැන් කානාන් දේශයේ අපගේ පියා සමග සිටින බවත් කීවෙමු. එවිට දේශාධිපතියා වූ මිනිසයා අපට කතා කොට නුඹලා අවංක අය බව මෙයින් දැනගන්නෙමි. එනම් නුඹලාගේ සහෝදරයන්ගෙන් කෙනෙකු මා ළඟ නවත්වා නුඹලාගේ පවුල්වල සාගතය සඳහා ආහාර රැගෙන පිටතට යන්න. තවද නුඹලාගේ බාලම සහෝදරයා මා වෙත ගෙනෙන්න. මෙයින් නුඹලා ඔත්තුකාරයන් නොවන බවත් අවංක මිනිසුන් බවත් මම දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා ආපසු මම නුඹලාට දෙන්නෙමි. නුඹලාටද රටේ වෙළහෙළඳාම් කළ හැකිය කියා කීවේ යයි සැලකලහ. ඔහු තමන්ගේ ගෝණි හිස් කළ විට එකිනෙකාගේ මුදල් පොදිය ඒ අයගේ ගෝණියේ තිබුණු දුටහ. ඔවුහුද ඔවුන්ගේ පියාද මුදල් පොදි දුටු විට බිය වූහ. එවිට ඔවුන්ගේ පියාවන ජාකොබ් ඔවුන් අමතමින් නුඹලා දරුවන්ගෙන් මා වියෝ කළහුය. ජෝසෙප් දැන් නැත, සිමියොන්ද නැත, බෙන්ජමින්ද රැගෙන යාම නුඹලාට උවමනා වී තිබේ. මේ සියලු දුක් විඳින්නා මමයයි කීවේය. එවිට රූබන් තම පියාට කතා කොට ඔබ වෙත මා ඔහු ආපසු නොගෙන ආවොත් මාගේ දරුවන් දෙදෙනා මරා දමන්න. මට ඔහු බාර දෙන්න. මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි කීවේය. ජාකොබ් එවිට පිළිතුරු දෙමින් නුඹලා සමග මාගේ පුත්‍රයා ගෙන නොයනු ඇත. ඒ මන්ද ඔහුගේ සහෝදරයා මලපසු ඉතිරි වී ඇත්තේ ඔහු පමණයි. නුඹලා යන අතරමඟදී ඔහුට අනතුරක් සිදු වුණොත් වයස්ගත මට දුක් පමුණුවා නුඹලා මා මරා දමන්නුහුය කීවේය. 43 වන පරිච්ඡේදය. බෙන්ජමින් මිස්රයට ගෙන යාම. සාගතයේ රටේ තදබල විය. මිස්රයෙන් ගෙනා ධාන්‍ය කානිම කළ පසු ඔවුන්ගේ පියා ඔවුන්ට කතා කොට නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්නයි කීය. එවිට යුදා ඔහු අමතා නුඹලාගේ සහෝදරයා නුඹලා සමග සිටියොත් මිස නුඹලා නම් මා ඉදිරියට නොපැමිණිය යුතුයයි ඒ මිනිසා අපට තදින් අවවාද කෙළේය. ඔබ අපේ සහෝදරයා අප සමග යවන්නෙහි නම් අපි ගොස් ඔබට ආහාර මිලයට ගන්නෙමු. එහෙත් ඔබ ඔහු යවන්නේ නැතිනම් අපිද නොයන්නෙමු. ඒ මන්ද නුඹලාගේ සහෝදරයා නුඹලා සමග නැත්නම් නුඹලා මා ඉදිරියට නොපැමිණිය යුතුයයි ඒ මිනිසා අපට කීවේ යයි පැවසීය. එවිට ඊශ්‍රායෙල් කතා කොට නුඹලාට තව සහෝදරයෙකු ඇතැයි කීමෙන් මට වද කරන්නේ මන්දයි යසීය. ඔවුහුද පිළිතුරු දෙමින් නුඹලාගේ පියා තවම ජීවත්ව සිටිනවාද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවාද කියා මිනිසා අප ගැනත් අපේ පවුල ගැනත් දිගටම අසන විට අපිද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතුයි කියන්න යන බව අප දන්නේ කෙසේදැයි ඇසූහ. ජුදා තම පියාවන ඊශ්‍රායෙල්ට කතා කොට ළමයා මා සමග යවන්න. එවිට අපත් ඔබත් අපේ කුඩා දරුවනු නොමැරී ජීවත්වන පිණිස අපි නැගිට පිටත්ව යන්නෙමු. මම ඔහු ගැන ඇපකාරයෙක් වෙමි. ඔහු ගැන වගකීම මා පිට පවරන්න. මම ඔබ වෙත ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි ඔහු නොසිටුවන්නේ නම් සදහටම ඒ ගැන මම වරදකරු වන්නෙමි. අපි මෙහි නලංගු වී නොසිටියමු නම් ඇත්තෙන්ම දෙවන වරටත් ගොස් ආපසු එන්න තිබුණියයි කීය. එවිට ඔවුන්ගේ පියාවන ඊශ්‍රායෙල් එනම් ජාකොබ් ඔවුන් අමතමින් දැන් ඉතින් එලෙස විය යුතුම නම් මෙයද කරන්න. අපේ රටේ ඇති ඉස්තරම් දේවල් වන ගුගුල් ටිකක් හා මීපෙනි ටිකක්ද කොළුබඩු හා ගන්ධ රසද ඇට වර්ග හා කොට්ටම්බාද ඔබේ පොදිවල දමාගෙන ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න. තවද මුදල් දෙගුණයක් අතේ ගෙන යන්න. නුඹලාගේ ගෝනිවල කටේ තිබුණු මුදල්ද අතේ රැගෙන යන්න. ඇතැම් විට එය ප්‍රමාද දෝෂයකින් උහුවක් වෙන්න පුළුවන. නුඹලාගේ සොහොයුරු රැගෙන නැගිට ඒ මිනිසා වෙත ආපසු යන්න. තවද ඒ මිනිසා නුඹලාගේ අනෙක් සහෝදරයාද බෙන්ජමින්ද ආපසු එවන ලෙස සියලු බලති දෙවියන් වහන්සේ ඔහු හමුවෙහි නුඹලා හට ප්‍රසාදය ලැබෙන්නට සලස්වනු සේක්වා. මාගේ දරුවන් නැති වෙනවා නම් ඔහු නැතිවෙත්වායි කීවේය. ඔහු තෑගිගෙන තමන්ගේ පසුම්බිවල මුදල් දිගුණයක් ලාගෙන බෙන්ජමින්ද රැගෙන නැගිට මිසරේ බලාගොස් ජෝසෙප් ඉදිරියේ සිටගත්හ. ජෝසෙප් ඔවුන් සමග බෙන්ජමින් සිටිනු දුටු විට තම ගෘහයේ කළමනාකරුට කතා කොට මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න. සතෙකු මරා පිළියෙල කරන්න. මාගේ ගෘහයේ ඔවුන් මා සමග දිවා භෝජනය වළඳුන ඇතැයි කීවේය. ඔහු ජෝසෙප් කී ප්‍රකාර කර ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් කැඳවාගෙන ආවේය.
ජෝසෙෆ්ගේ ගෘහයට ඔවුන් ගෙනා බැවින් ඔහු බියවී අප මෙහි ගෙනාවේ පළමුවර අප ගෝනිවල ආපසු දමා තිබූ මුදල් නිසාය. ඔහු අපට අඩත්තේට්ටම් කොට පහරදී අප වහලුන් කොට අපේ කොටළුවන්ද ගන්නට යන්නේ යැයි කීහ. පසුව ඔහු ජෝසෙෆ්ගේ ගෘහේ කළමනාකරු වෙත පැමිණ ගෙදරදොර අසල ඔහු සමග කතා කරමින් මහතාණෙනි, පළමු වරක්ද ආහාර මිලට ගැනීම සඳහා අපි ඇත්තෙන්ම පැමිණියමු. අප නැවතුම් පොළට පැමිණ අපේ ගෝනි ඇරිය විට සෑම මිනිසුගේම මුදල් හරි කිරුම් බරට ගෝනි කටේ තිබෙනු අපි දුටුවෙමු. අපිද ඒ නැවත ගෙනාවෙමු. ඇරත් ආහාර මිලට ගැනීම සඳහා තවත් මුදල්ද අප අතේ ගෙනාවෙමු. අපේ ගෝනිවල මුදල් දැමුවේ කවුද කියා නොදෙනෙමු කීහ. එවිට ඔහු උත්තර දෙමින් ඔබට ආසිරි වේවා, බිය නොවන්න. ඔබේ දෙවියන් වහන්සේද ඔබේ පියාගේ දෙවියන් වහන්සේද ඔබේ ගෝනිවල ඔබට නිදානයක් දුන්සේක. ඔබේ මුදල් මට ලැබුණේ යැයි කීය. ඉන්පසු ඔහු සිමියන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේය. පසුව ඔහු ඔවුන් ජෝසෙෆ්ගේ ගෘහයට ගෙනවී ඔවුන්ට වතුර දුන් විට ඔහු තමන්ගේ පාද සෝදා ගත්හ. ඉන්පසු ඔහු ඔවුන්ගේ කොටළුවන්ට ආහාර දුනි. එම ගෘහයෙහි තමන් ආහාර වැළඳිය යුතු බව ඔවුන් අසා තිබුණෙන් මත්දහනේදී ජෝසෙෆ් එන විට තෑග්ග දීමට ඔවුහු සූදානම් වූහ. ජෝසෙෆ් ගෘහයට පැමිණි විට ඔවුහු තමන් ළඟ තිබූ තෑග්ග ඔහුට පිරිනමමින් බිමට නැමී වැන්දාහ. ඔහු ඔවුන්ගේ සුව දුක් වසමින් නොබලා කී මහලු පියාගේ සැපසනීප කොහොමද? ඔහු තවම ජීවත්ව සිටීදැයි විමසීය. ඔවුද පිළිතුරු දෙමින් ඔබේ දාසයා ඕ අපේ පියා හොඳ සනීපින් සිටී. ඔහු තවම ජීවත්ව සිටින්නේ යැයි කියා හිස පහත් කොට නමස්කාර කළහ. ජෝසෙෆ් හිස ඔසවා බැලූ කල තම මාගේ පුත්‍රයා වන තම සහෝදර බෙන්ජමින් දැක නුඹලා මට කී නුඹලාගේ බාලම සහෝදරයා මොහුදැයි අසා මා පුත ඔබට දෙවි සරණ ලැබේවායි කීවේය. තම සහෝදරයා කෙරෙහි ජෝසෙෆ්ගේ සිත කම්පා වී තම නෙත් කඳුලින් පිරී ගියෙන් ඔහු වහා පිටතට ගොස් තම කාමරයට ඇතුළු වී හඬන්නට විය. පසුව ඔහු මුහුණ සෝදාගෙන පිටතට අවුත් තමාම හික්මවා ගනිමින් කෑම මේසය පිළිල කරන්නේ කීය. සේවකයෝ ජෝසෙෆ්ට වෙනම මේසයක්ද ඔහුගේ සහෝදරයන්ට වෙනම මේසයක්ද ඔහු සමග වැළඳූ මිස්ර වාසීන්ට වෙනම මේසයක්ද පිළියෙල කරහ. මන්ද මිස්ර වැසියන් හේබ්‍රවරුන් සමග කෑම නොකන බැවිනි. එසේ කොළොත් මිස්ර වැසියන්ට එය පිළිකුලකි. ජෝසෙෆ්ගේ සහෝදරයෝද ඔහුට මූණලා වැඩිමලා පටන් බාලයක් දක්වා වයස් 90 පිළිවෙලට වාඩි කරවන ලදහ. ඔහු විස්මිත වී එකිනෙකා දෙස බැලූහ. පසුව ජෝසෙෆ් තම මේසෙන් ඔවුන් එකිනෙකාට ආහාර යෙව්වේය. එහෙත් බෙන්ජමින්ගේ කොටස අනෙක් අයගේ කොටසුමින් 5 ගුණයක් විය. ඔහුද ඔහු සමග බීම පානය කොට ප්‍රීති ප්‍රමෝද වූහ. 44 වන පරිච්ඡේදය. නැති වූ කුසලාන. ජෝසෙෆ් තම ගෘහයේ කළමනාකරට කතා කොට මොවුන්ගේ ගෝනි මොවුන්ට උස්ලාගෙන යන්න හැකි තරම් ආහාර වලින් පුරවා එකිනෙකාගේ මුදල් ඒ අයගේ ගෝනි කටේ දමන්න. තවද මාගේ කුසලාන එනම් මාගේ රිදී කුසලාන බාලයාට අයිති ගෝනියේ කටේ ඔහු ධාන්‍ය වලට ගෙවූ මුදලත් සමග දමන්නයි අන කළේය. ඔහුද ජෝසෙෆ් කී හැටියටම ඉටු කළේය. උදේ පහන් වූ කල ජෝසෙෆ්ගේ සහෝදරයෝ ඔවුන්ගේ කොටළුවන් සමග පිටත් කර හරින ලදහ. මොවුන් නගරයෙන් පිටතට ගොස් වැඩිදුරක් යන්නට ප්‍රථම ජෝසෙෆ් තම කළමනාකරුට කතා කොට නැගිට අර මිනිසුන් ලුහු බැඳ යන්න. නුඹට ඔවුන් හමු කල ඔවුන්ට කතා කොට හොඳක් කළාම නරකක් කළේ මන්ද? නුඹලා මාගේ රිදී කුසලාන සොරකම් කළේ ඇයි? මාගේ ස්වාමියා පානය කරන්නටත් දිවස් කියන්නටත් භාවිතා කරන්නේ මෙය නොවේද? මෙසේ කිරීමෙන් නුඹලා කර ඇත්තේ දුෂ්ටකමකි කියා කියන්නයි කීවේය. කළමනාකරු ඔවුන් හමු වූ විට එසේම කීය. එවිට ඔහු කතා කොට ස්වාමිනී, ඔබ මෙසේ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙවැන්නක් කිරීමට ඔබේ දාසයන් හීනෙන්වත් සිතන්නේ නැත. බලන්න, අපේ ගෝනි කටේ තිබී සම්භව වූ මුදල්ද කානාන් දේශයේ සිට නැවත ඔබ වෙත අපි ගෙනාවෙමු. එසේනම් ඔබ ස්වාමියාගේ ගෘහයෙන් රිදී හෝ රත්රන් හෝ අප සොරකම් කරන්නේ කොහොමද? ඔබගේ දාසයන් අතර යම් කෙනෙකු ළඟ තිබී ඒ සොයාගතහොත් ඔහු මැරුණා වේ. අපිද ස්වාමින් වහන්සේගේ වහල්ලු වන්නෙමු කීහ. ඔහු පිළිතුරු දෙමින් හොඳයි, නුඹලා කී ලෙස ඉටු වේවා. කවුරුන් හෝ ළඟ තිබී ඒ සම්භූවහොත්
ඔහු මාගේ වහලා වන්නේය. නුඹලා නිදහස් වන්නහුය කීවේය. එවිට ඔහු කඩිනම් කොට එකිනෙකා තම තමාගේ ගෝනි බිමට බා තම තමාගේ ගෝනි ඇරියෝය. ඔහුද වැඩිමලාගෙන් පටන්ගෙන බාලයා දක්වා ඒවා අවුස්සා බැලූ විට බෙන්ජමින්ගේ ගෝනියේ තිබී කුසලාන සම්භ විය. එවිට ඔහු දුකින් තම වස්ත්‍ර ඉරාගෙන තම තමන් කොටලුවන් පිට බඩු පටවාගෙන ආපසු නගරේ බලා පැමිණියෝය. මෙසේ ජුදා සහ ඔහුගේ සහෝදරයන් ජෝසෙෆ්ගේ ගෘහයට ආපසු පැමිණ විට ජෝසෙෆ් එතෙක් එහි සිටියෙන් ඔහු ඉදිරියේ බිම වැටී වැන්දාහ. ඔහු ඔවුන් නමතමින් නුඹලා කළ මේ දේ කුමක්ද? මා වැනි කෙනෙකුට ඇත්තෙන්ම දිවැස්කීමට හැකි බව නුඹලා නොදන්නහුද යසීහ. එවිට ජුදා කතා කොට මාගේ ස්වාමින් හට අප කොමන පිළිතුරක් දෙන්නද? අප කුමක් කියන්නද? අපි කෙසේනම් මේ ගැන නිදොස්වමුද? දෙවියන් වහන්සේ ඔබේ දාසයන්ගේ දුෂ්ටකම මතු කර පෙනෙන්නට සැලසූ සේක. මෙන්න තමා ළඟ කුසලාන තිබී සම්භව වූ තැනැත්තත් අපිත් මාගේ ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමුයි කීවේය. ජෝසෙෆ් එවිට උත්තර දෙමින් එසේ නොවේවා, මම එවැන්නක් නොකරමි. එහෙත් යමකු ළඟ තිබී කුසලාන සම්භව වූයේද ඔහු පමණක් මාගේ වහලා වන්නේය. නුඹලා සෑම දින නැගිට නුඹලාගේ පියා වෙත සාමදානයෙන් යන්න කීය. ජුදා මැදිහත් වීම. එවිට ජුදා ජෝසෙෆ් ළඟට පැමිණ මාගේ ස්වාමිනී, කරුණාකර ඔබට පෞද්ගලික වචනයක් කීමට ඔබේ දාසයාට අවසර දෙනු මැනව. ඔබේ දාසයාට විරුද්ධව ඔබේ කෝපය නොවැවිලේවා. ඔබ ඇත්තෙන්ම පාරාවෝ හා සමානය. නුඹලාට පියෙක් හෝ සහෝදරයෙක් හෝ සිටීදැයි මාගේ ස්වාමින් වන ඔබ දාසයන් වන අපෙන් නැසුවේය. අපි මාගේ ස්වාමින් නමතා මහලුවියේ සිටින පියෙක්ද මහලුවියේ ඔහු ලැබූ කුඩා ළමයෙක්ද අපට ඇත. ඔහුගේ සහෝදරයා මලේය. මවගේ දරුවන්ගෙන් ඉතිරිව ඇත්තේ ඔහු පමණයි. ඔහුගේ පියාද ඔහුට ප්‍රේම කරයි කියා කීවෙමු. එවිට ඔබ ඔබේ දාසයන් අමතා මට ඔහු බලා දැක ගන්න පිණිස ඔහු ගෙනෙන්නයි කීවෙහිය. අපි එවිට ළමයාට නම් පියා අතහැරෙන්නට බැරිය. පියාගෙන් ඔහු වියෝ වී ආවොත් පියා මැරේවි කියා කීවෙමු. ඔබ එවිට ඔබේ දාසයන් අමතා නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමග ආවොත් මිස මින්පසු නුඹලා මා ඉදිරියට නොආ අයුතුයයි කීවෙහිය. තවද අපි ඔබේ දාසයා වන මාගේ පියා වෙත පැමිණි විට මාගේ ස්වාමියා කීදේ ඔහුට සැලකෙමු. අපගේ පියා නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්නයයි කීවේය. එවිට අපි අපට නම් යන්න බැරිය. අපේ බාලම සහෝදරයා අප සමග යතුත් නම් අපි යමු. මන්ද බාලම සහෝදරයා අප සමග නැත්නම් අපි අධිපති තැන ඉදිරියට නොයා යුතුයයි කීවෙමු. එවිට ඔබේ දාසයා වන මාගේ පියා අපට කතා කොට මාගේ බිරිඳ මට දාව පුත්‍රයන් දෙදෙනෙකු බිහි කළ බව නුඹලා දන්නහුය. එක්කෙනෙකු මාගෙන් වියෝ වී ගිය විට ඇත්තෙන්ම සතෙකු ඔහු කෑලි කෑලි වලට ඉරා දමා ඇතැයි මම කීවෙමි. මන්ද එවක් පටන් මම ඔහු නුදුටිමි. ඔබ මොහුවත් මාගෙන් රැගෙන ගොස් මොහුට අනතුරක් වූයේ නම් නුඹලා මා පැසුණු හිසකේ එක්ක බලපල්ලට අරින්නට හදන්නහුදැයි කීය. දැන් ඉතින් ඔබේ දාසයා වන මාගේ පියා වෙත මා පැමිණි විට අප සමග ළමයා නැත්නම් ඔහුගේ පණකෙන්ද ළමයාගේ පණකෙන්ද සමග බෙලී පවතින බව මට පෙනෙන නිසා අප සමග ළමයා නැති බව ඔහු දැක ඔහු නසින්නේය. මෙලෙස ඔබේ දාසයෝද ඔබේ දාසයා වන අපේ මහලු පියාට දුක් දී මරණයට පත් කරන්නෝය. ඔබගේ දාසයා වන මම ඔහු ඔබ වෙත නොගෙන ආවොත් ඒ වරද මාගේ පියා ඉදිරියේ මම සදහටම බාර ගන්නෙමි කියා මාගේ පියාට ළමයාගේ අපකරු වූයෙමි. දැන් ඉතින් මාගේ ස්වාමීන් වෙත ළමයා වෙනුවට මේ ඔබේ දාසයා වහලකමින් සිටින්නේය. කරුණාකර ළමයාට ඔහුගේ සහෝදරයන් සමග යන්නට ඉඩ හරුන් මැනවි. ළමයා මා සමග නැතිව මම කෙසේනම් මාගේ පියා වෙතට යන්නෙම්ද? මාගේ පියාට පැමිණෙන්නට යන විපත මාගේ ඇස් වලින් බලන්නට බැරියයි කීවේය. 45 වන පරිච්ඡේදය. ජෝසෙෆ් තමා හඳුන්වා දීම. එවිට ජෝසෙෆ් තමා ළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිතවා වාගත නොහැකි වී සියල්ලන්ම විහාරින්නයි නැගුවේය. මෙසේ ජෝසෙෆ් ඔහුගේ සහෝදරයන්ට තමන්ම හඳුන්වා දෙන විට ඔහු සමග අන් කිසිවෙක් එහි නොසිටියේය. ඔහු මහහඬින් හැඬීය. මිසර වාසීන්ටද පාරාවෝගේ රජවාසල අයතද එය ඇසිනි. ජෝසෙෆ් ඔහුගේ සහෝදරයන් අමතමින් මම ජෝසෙෆ්ය, මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසීය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම් භූතව සිටි හේයින් ඔහුට උත්තර දී ගන්නට ඔවුන්ට නොහැකි විය.
නැවතත් ජෝසෙප් තම සහෝදරයින් අමතා කරුණාකර මා ළඟට එන්නයි කී විට ඔවුන් දෙලං වූයෙන් ඔබ මිසර දේශයට විකුණු ඔබේ සහෝදරයා වන ජෝසෙප් මමය. ඔබ මා මෙහි විකුණු නිසා කරදර නොවන්න නොතැවෙන්න. මන්ද ඔබේ ජීවිතය රකින පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි වූසේක. මේ සාගතිය රටේ පැවතින දෙවන අවුරුද්දය. සීසෑමක් හෝ අස්වැන්න නිලීමක් හෝ නැති අවුරුදු 5ක් තව ඇත. මෙහි පිට ඔබට පෙළපතක් පවතින පිණිසත් ඔබගෙන් බොහෝ දෙනෙකු ගලවා ඔබේ ජීවිත ආරක්ෂා කිරීමටත් දෙවියන් වහන්සේ ඔබට පෙරටුව මාය වූසේක. එබැවින් මා මෙහි එවූයේ ඇත්තෙන්ම ඔබ නොව දෙවියන් වහන්සේය. තවද උන්වහන්සේ පාරාවෝ හට මා පියෙකු කොට ඔහුගේ රජවාසල මුදලිදු වශයෙන්ද මුළු මිසර දේශාධිපති වශයෙන්ද මා පත් කළසේක. ඔබ සැම කඩිනම් කොට මා පියා වෙත ගොස් ඔහුට කතා කොට ඔබේ පුත්‍රයා වන ජෝසෙප් මෙසේ පවසයි. දෙවියන් වහන්සේ මුළු මිසරේ අධිපති වශයෙන් මා පත් කළසේක. පමා නොවී මා වෙත පැමිණෙන්න. ඔබ ගෝෂෙන් නම් පළාතේ පදිංචි වී එහි ඔබද ඔබේ දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඔබේ එළු බැටළු පට්ටි හා ගව පට්ටිද ඔබ සතු සියල්ලන්ද මට කිට්ටුවෙන් සිටිය යුතුය. තව 5 අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබ ගෙවසියනුත් ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට ඔබට අඟහිලියක් නැතිවනසේ මම එහිදී ඔබට සියල්ල සපයමි කීය. තවද ඔබට කතා කරන්නේ ජෝසෙප්ම බව ඔබ සැමගේ නෙත්වලටත් මා සොයුරු බෙන්ජමින්ගේ නෙත්වලටත් පෙනෙනු ඇත. ඇරත් මිසරේ මාගේ ශ්‍රේෂ්ඨතම පදවියත් ඔබතුළු සියල්ලත් පියාට දන්වා අනික ගොස් මාගේ පියා මෙහි කැඳවාගෙන ඉන්නයි කීවේය. ඉන්පසු ඔහු තම සොහොයුරු බෙන්ජමින්ගේ ගෙල වැළඳගෙන හැඬීය. බෙන්ජමින්ද ඔහුගේ ගෙල වැළඳගෙන හැඬීය. බබද ඔහු තම සහෝදරයන් සියල්ලම සිඹ වැළඳගෙන හැඬීය. පසුව ඔහුගේ සහෝදරයෝ ඔහු සමග කතා කළහ. පාරාවෝගේ ආරාධනය. තවද ජෝසෙප්ගේ සහෝදරයන්ගේ පැමිණීමේ ආරංචිය පාරාවෝගේ ගෘහයේ රැව්දිනි. මේ පාරාවෝටද ඔහුගේ නිලධාරීන්ටද ප්‍රීතිදායක විය. එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට ඔබේ සහෝදරයන් අමතා මේ කරන්න. එනම් ඔබේ සතුන් පිට බඩු පටවාගෙන යන්න. කානාන් දේශයට ගොස් ඔබේ පියාද පවුල්ද රැගෙන මා වෙත පැමිණෙන්න. මිසරේ නිපද වෙන ඉස්තරම්ම දේ මම ඔබට දෙමි. ඔබද රටේ ඉතා අගනා පළදාව බලදන්න නොවියයි දැනිය යුතුය. ඔබද ඔවුන්ට මෙසේ කරන්න කියා අල කරන්න. එනම් ඔබේ කුඩා දරුවන් හා භාර්යාවන්ද සඳහා මිසර දේශයේ රථවාහන රැගෙන ගොස් ඔබේ පියා කැඳවාගෙන එන්න. ඇරත් ඔබේ දේපල ගැන කරදර නොවන්න. මන්ද මිසර දේශයේ ඉස්තරම් පෙදෙස ඔබට අයිති වන්නේය කියා දන්වන්නයි සැලකලේය. ඊශ්‍රායල්ගේ දරුවෝද එලෙස කළහ. පාරාවෝගේ අනපරිදි ජෝසෙප් ඔවුන්ට රථවාහනද මගට ආහාරද සැපයීය. ඔවුන් එක් එක්කෙනාට අලුත් ඇඳුම් කට්ටලයක් බැගින් දුන්නේය. එහෙත් ඔහු බෙන්ජමින්ට රිදී කාසි 300ක්ද අලුත් ඇඳුම් කට්ටල 5ක්ද දුනි. තවද ඔහු තමාගේ පියාට මිස්රයේ ඉතා අගනාදේ පටවන ලද පොටලුවන් 10 දෙනෙකුද මාර්ගයේදී ඔහුට උවමනා ධාන්‍ය ආහාර සහ මස් මාංශ පටවන ලද කොටලු දෙනුන් 10 දෙනෙකුද යැවීය. මෙලෙස ඔහු තම සොහොයුරන් පිටත් කර හැරියේය. ඔවුන් නික්ම යන විට අතරමඟදී දබර නොකරන්නට බලාගන්නයි ඔහු ඔවුන්ට කීවේය. ඔහු මිසරෙන් පිටත්ව කානාන් දේශයට අවුත් තම පියාවන ජාකොබ් වෙත පැමිණ ඔහුට කතා කොට ජෝසෙප් තවම ජීවත්ව සිටී. ඇරත් මුළු මිසර දේශයටම අධිපති ඔහු යයි සැලකළහ. ජාකොබ්ද පුදුමයට පත්වී ඔවුන් විශ්වාස නොකළේය. ඔහු ජෝසෙප් තමන්ට කී සියල්ලම ජාකොබ්ට දැන්වූහ. ඔහු ගෙන යාමට ජෝසෙප් එවූ රථවාහන ජාකොබ් දුටු විට ඔහු ජලි ප්‍රාණවත් විය. එවිට ජාකොබ් හෙවත් ඊශ්‍රායල් කතා කරමින් දැන් ඇති මා පුත් ජෝසෙප් තවම ජීවත්ව සිටී. මා මැරෙන්න කලින් ඔහු ගොස් දැකගත යුතුයයි කීවේය.